අපි ඩොප්ලර් ආචරණය පාඩමට අදාළ සිද්ධාන්ත කොටස් සියල්ල සාකච්ඡා කරා. අද අපි බලන්නේ ඒ අර්ථයේ ගැටලු කිහිපයක් විසඳලා දරුවන්ට මේ විෂය කරුණ හොඳින් අවබෝධ කරගන්න උදව්වක් කරන්න. මොකද සිද්ධාන්ත නිකම්ම ලිව්වට ඒවා අහගෙන හිටියටම පුළුවන් වෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ ගැටලු රාශියක් විසඳන්න ඕන. ඒතකොට තමයි මේවා හොඳින් අවබෝධ වෙන්නේ. අපි අර නිරීක්ෂකයාට දැනෙන සංඛ්‍යාතය සඳහා ලිව්ව ප්‍රකාශනයේ ඒවා හුදෙක් මතක තියාගෙන ඉඳලා ගණන් හදන්නේ නැතුව ඒ අවස්ථාවට අදාළව පොඩි රූප සටහනක් ඇඳලා සාපේක්ෂ ප්‍රවේගය හොයාගෙන ඒ විදිහට ලියලා මේ ගැටලු විසඳන්න. බලමු මේ ගණනේ මොකද්ද කියන්නේ කියලා. හර්ට්ස් 500ක සංඛ්‍යාතයෙන් යුත් ශබ්දයක් නිකුත් කරන අචල නලාවක් දෙසට. ඒ කියන්නේ ප්‍රභවයේ නිශ්චලයි. ළමයෙක් දුවගෙන යනවලු තත්පර මීටර් 10ක වේගයෙන්. ඒතර එයා එහෙම දුවගෙන ගිහිල්ලා නලාව පසු කරලා අනිත් පැත්තට යනමයි කියලා තමයි කියන්නේ. වායුගෝලයේ ධ්වනි වේගය 340 නම් අපෙන් අහනවා ශ්‍රවණය කරන නලා හඬේ සංඛ්‍යාත වෙනස් වීම. දැන් මෙයා ප්‍රභවයේ දෙසට දුවගෙන එනකොට එයාට සංඛ්‍යාත ටිකක් වැඩිපුර ඇහෙනවා ඇති. ඊට පස්සේ මෙයා ප්‍රභවයේ පසු කළ අනිත් පැත්තට යනකොට එයාට සංඛ්‍යාතය අඩු වෙලා දැනෙනවා. ඒතර මේ දෙකේ වෙනස තමයි අපෙන් අහන්නේ. ඒ නිසා අපි මේක සංකේත වලින් ගණන හදලා වෙනසත් හොයාගෙන ඒ අවසාන පිළිතුරට විතරක් මේ අගයන් ආදේශ කරමු. ගොඩක් වෙලාවට මේ විභාග ගණන් වලත් එහෙමයි. අවසාන පිළිතුර සුළු වෙන විදිහට තමයි ඒගොල්ලෝ අපිට දත්ත දෙන්නේ. නැතුව හැමතිස්සෙම තමන් ලියන හැම සමීකරණම සුළු කර කර යෑමේ අවශ්‍යතාවයක් නැහැ. බලන්න. එතකොට ප්‍රභවයේ නිශ්චල නිසා අපි මෙහෙන් අදමු ප්‍රභවයක්. ඒතර මේ වගේ ප්‍රභවයේ තියෙනවා. එයා මේ වගේ ශබ්දයක් නිකුත් කරනවා. එයා මේ පැත්තට ගමන් කරන වේගය v. දැන් නිරීක්ෂකයා කියන්නේ මෙතන ළමයා. එයා මේ ප්‍රභවයේ දෙසට දුවගෙන ඇවිල්ලා ඊට පස්සේ මේක පසු කරලා අනිත් පැත්තට යනවා කියලා තමයි කියන්නේ. ඒතර මෙයාගේ පැත්තට මෙයා ළමයා එනවනම් ඒ පැත්තට එන වේගය අපි VO කියලා තමයි ලියන්නේ. VO. දැන් අපිට අර ප්‍රකාශනය තමයි ලියන්න තියෙන්නේ. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. මම මෙතන සිංහලෙන් ලියන වාක්‍යය ලියන්නේ නැහැ. නමුත් ගණනක් දෙකක් හදනකොට දරුවෝ ඒක ලියන්න. එතකොට දරුවන්ට ඒවා මතක තියෙනවා. ඒත් අපිට ලියන්න පුළුවන් F1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. මම මේ ගණනක දෙකක ලියන්නම්. යට ලියන්නේ ප්‍රභවයට සාපේක්ෂව. ප්‍රභවයට සාපේක්ෂව. මේක වැඩි කරන්න ඕන නියම සංඛ්‍යාතය F නෝට්. දැන් අපිට ලියන්න පුළුවන් බලන්න නිරීක්ෂකයාට සාපේක්ෂ කරන්න කොහොමද කියලා. නිරීක්ෂකයා මේ පැත්තට චලනය වෙන නිසා එයා නවත්තන්න ඔයාලා මේ පැත්තට දාන්න ඕන V නෝට් එකක්. මෙයා නවත්තන්න අපි මේ පැත්තට V නෝට් එකක් යොදනවා. ඒතර ඒකම ධ්වනියටත් යොදන්න ඕන. මේ ධ්වනියටත් මේ පැත්තට V නෝට් එකක් යොදන්න ඕන. එපා මෙතන එන්නේ සමීකරණය එන්නේ F1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය V නෝට් කැපෙනවා. ඒතර එයාට තේරෙනවා මේ දෙක එකතුවෙන් එනවා කියලා. V ධන V නෝට්. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය ගත්තම ප්‍රභවය කොහොමත් මේක නිශ්චල නිසා එයාට සාපේක්ෂව ධ්වනි වේගය කියන්නේ Vම තමයි. ඒතර මේක V. මේක වරක් F නෝට්. මේක තමයි පළවෙනි සමීකරණය. ඉතින් අපෙන් ගණනේ අහලා නැති නිසා මේකේ උත්තරේ අපෙන් ගන්න සංඛ්‍යාත වෙනසනේ.
මේකේ උත්තරය අහලා නැහැ. ඒක නිසා ඉතින් මෙතෙන්ට අග යන ආදේශ කළා මේක සුළු කරන එකේ තේරුමක් නැහැ. මෙහෙමම තියෙන දෙමු. ඊට පස්සේ දෙවැනි අවස්ථාවේ මේ නිරීක්ෂකයා මේ ප්‍රභවයේ ගාවට ඇවිල්ලා මෙයා පසු කරලා අර පැත්තට යනවනේ. ඒතර ප්‍රභවයෙන් ඉවතට යන එකක් තියෙනවා. එතකොට අපි මේ රූප තරණ ඇන්දොත් මෙන්න මේ වගේ තියෙනවා. ඒතර මේ පැත්තෙන් ප්‍රභවය තියෙනවා. දැන් ප්‍රභවයේ හඬ නලා හඬ මේ පැත්තට එන්නේ. දැන් නිරීක්ෂකයා මේ පැත්තේ මෙහෙම යනවා මේ පැත්තට. මෙන්න මෙහාට යනවා. ශබ්දය දැන් මෙහෙම එනවා ළමයාගේ පැත්තට. ශබ්දය ඕන පැත්තකට ගමන් කරනවානේ. අපි දැන් මෙතන ලකුණු කරන්නේ මේක ළමයාගේ පැත්තට එනවා කියලා. ඒතර බලන්න ප්‍රභවයේ පසු කළා නිරීක්ෂකයා එකෙන් ඉවතට යන එකක් තමයි ඇඳලා තියෙන්නේ. දැන් මෙයාට එන සංඛ්‍යාත අපි F2 කියලා ගනිමු. F2 කියලා. දැන් අපිට ලියන්න පුළුවන් නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගයේ බෙදීම ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. මෙතන ප්‍රභවය නම් නිශ්චලයි. ඒතර අපිට ලියන්න පුළුවන් F2 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව. එහෙනම් මෙයා නවත්තන්න ඕන. මෙයා නවත්තන්න V නෝට් එකක් අනිත් පැත්තට දාන්න ඕන. ඒතර මෙතනින් අනිත් පැත්තට දාන්න නම් මේ ධ්වනියටත් ඒ පැත්තටමයි දාන්න වෙන්නේ. මෙතනින් ඔයාලා මේ පැත්තට V නෝට් එකක් ලියනවා නම් මෙතෙන්ටත් ඒක මේ පැත්තට ලියන්න ඕන. ඒතර මේ V නෝට් කැපිලා එයා නිශ්චල වෙනවා. ඒතර එයාට සාපේක්ෂව V ඍණ V නෝට් තමයි එන්නේ. V ඍණ V නෝට්. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය කිව්වම ප්‍රභවය කොහොමද නිශ්චලයිනේ. ඒක නිසා වීම තමයි. මේක වරක් F0. එහෙනම් මෙන්න තියෙනවා නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට එනකොට මෙන්න තියෙනවා නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යනකොට. ඉතින් ඉවතට යනකොට ඇත්තට මෙතන අඩු කිරීමක් තියෙන නිසා මේ උත්තරේ අඩුයි. මේ උත්තරේ වැඩි. ඒක නිසා සංඛ්‍යාත වෙනස අහනවා නම් අපිට F1න් F2 අඩු කරන්න වෙනවා. ඒත් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යාත වෙනස ඩෙල්ටා F සමානයි F1 ඍණ F2. ඒතර F1 මෙතන තියෙනවා. F2 මෙතන තියෙනවා. මේක ඕන දෙවෙනි සමීකරණය කියලා ගන්න. දැන් දරුවන්ට අඩු කරන්න තියෙන්නේ. ඉතින් මේ F නෝට් නුත් ඉන්නවා මෙතන V ත් ඉන්නවා. මේ F නෝට් V ඒවා පොදුයි. දරුවන්ට ඒවා වරහණෙන් පිටට අරන් ලියන්න පුළුවන්. ඒතර F නෝට් බෙදීම V පිටට ගන්නවා. ඒතර මෙතන ඉන්න V ධන V නෝට් කියන එකෙන් අඩු කරන්න ඕන V ඍණ V නෝට්. මම ඕන ලියන්නම් පළවෙනි ගාන නිසා. ඇත්තට මේවා එහෙම ලියන්නේ නැතුව හිතෙන් සුළු කරලා ලියන්න. එතකොට දරුවන්ට මේවා ඉක්මනින් හදන්න පුළුවන්. ඒතර මෙතන එන්නේ V ධන V නෝට් එකෙන් අඩු කරන්න ඕන V ඍණ V නෝට්. ඒතර බලන්න මෙතන ධන V ඉන්නවා මෙතන ඍණ V ඉන්නවා ඒක කැපිලා යනවා. මේ V නෝට් මේ V නෝට් කියන්නේ 2යි V නෝට්. එහෙනම් උත්තරේ එන්නේ 2යි V නෝට් F නෝට් බෙදීම V. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ සංඛ්‍යාත වෙනස ලැබෙන්නේ ඩෙල්ටා F සමානයි මේ V ට V කැපෙනවා මෙතන V නෝට් ඒවා දෙකක් එනවා. ඒතර 2යි V නෝට් F නෝට් බෙදීම V. දැන් අර දීපු අගයන් ටික මේකට ආදේශ කරන්න තමයි තියෙන්නේ. මේ V නෝට් කියලා කිව්වේ නිරීක්ෂකයා පැමිණෙන වේගය. ඒතර ඒක ගණනේ දීලා තිබුණා 10යි කියලා. ඒතර 10 වරක් 2 20යි. 20 වැඩි කරන්න ඕන මෙතන තියෙන F නෝට් ගෙන් F නෝට් 500යි කියලා තිබුණේ. මේ V කියලා කියන්නේ 340යි.
එහෙනම් අපි ලියමු 2 වැඩි කිරීම 10 වැඩි කිරීම 500 බෙදන්න ඕන 340. එතකොට මේ එක බිඳුවක් මේකට කැපෙනවා. මේ දෙක මේකට කපලා ලියන්න පුළුවන් දරුවන්ට 17යි කියලා. එහෙනම් උත්තරේ එන්නේ 500 කියන එක බෙදන්න ඕන 17. 50ට 17 ඒවා දෙකයිනේ එන්නේ 20 ගණනක් එන්නේ. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් 29යි දශම 4යි 1යි. එහෙනම් සංඛ්‍යාත වෙනස 29.41. නිරීක්ෂකයා ප්‍රභවයේ පැත්තට යනකොට ටිකක් වැඩිපුර දැනෙනවා. ප්‍රභවයෙන් ඉවතට යනකොට අඩුවෙන් දැනෙන්නේ. අපෙන් අහන්නේ මේ අවස්ථා දෙකේ සංඛ්‍යාත වෙනස. මම අර එක් එක් සංඛ්‍යාතය වෙන වෙනම හෙව්වේ නෑ. කෙලිම මේ උත්තරය ගන්න ඕන නිසා සංකේත වලින්ම ලියලා අඩු කරලා අවසාන පිළිතුරට තමයි ආදේශ කරන්නේ. මේ ගණන බලන්න. සංඛ්‍යාතය 440යි හර්ට්ස් වන ධ්වනිය උපදවන නලාවක් මීටර 1.5ක් දිග නූලක ගැට ගහලා ඒක අර තිරස් තලයක මෙහෙම රවුමට කරකවනවලු. ඒ කරකවන කෝණික ප්‍රවේගය දීලා තියෙනවා තත්පරයට රේඩියන් 20යි කියලා. ඒතර තිරස් වෘතයක මෙහෙම එයා එකම කෝණික ප්‍රවේගයෙන් චලිත කරනවා. ඒතර එයා රවුමේ යන ගමන් ශබ්දයකුත් නිකුත් කරනවා. ඒ සංඛ්‍යාතය තමයි අර 440 කියලා දීලා තියෙන්නේ. දැන් නලාව භ්‍රමණය වන තිරස් තලයේම ඒ තලයේම ටිකක් ඈතින් සිටින අචල නිරීක්ෂකයෙකු ශ්‍රවණය කරන නලා හඬේ උපරිම හා අවම සංඛ්‍යාත අහනවා. සංඛ්‍යාත දෙකක් අපෙන් අහනවා උපරිම එකයි අවම එකයි. එතකොට වෘත්තාකාර පෙතක තමයි මේ නලාව ශබ්ද වෙන්නේ. අර නිරීක්ෂකයා ඉන්නේ ටිකක් ඈත. අපි මේකට පොඩි රූප තරණක් අඳිමු. ඒකේ වායුගෝලයේ ධ්වනි වේගය දීලා තියෙන්නේ 330යි කියලා. එතකොට අපි මේ නලාව අපි මෙන්න මේ වගේ වෘත්තාකාර පෙතක යනවා කියලා ඇන්දොත් දැන් නිරීක්ෂකයා මේ කිට්ටුවේ ඉන්නවා කියලා අඳින්නේ නැහැ. එහෙම ඇන්දොත් මේ ශබ්දය නිකන් මෙහෙම ආනත මාර්ගවලනේ එන්නේ. ඒකයි ගන්න කියලා කියන්නේ ටිකක් ඈතින් තමයි නිරීක්ෂකයා ඉන්නේ කියලා. ඒත් අපිට කියන්න පුළුවන් මේ වෘත්තාකාර පෙතේ යනකොට නිරීක්ෂකයාට යන්නේ නිකන් සමාන්තර රේඛා වගේ තමයි ශබ්දය ගමන් කරන්නේ කියලා. අපි හිතමු දැන් නිරීක්ෂකයා මේ පැත්තේ ඉන්නවා කියලා අපි හිතමු. එයා අචල නිරීක්ෂකයෙක්. එයා එහෙම ඉන්නකොට නලාව මෙතන දැන් නූල මෙහෙම තියෙන්නේ. මෙතන තමයි නලාව තියෙන්නේ. මෙයා මේ පැත්තට තමයි අපි භ්‍රමණය වෙනවා කියලා ගන්නෙ. දැන් මෙතෙන්දි ගත්තොත් මේ නලාවේ ප්‍රවේගය ලකුණු කරන්න වෙන්නේ මේ වෘතයේ ස්පර්ශකය ඔස්සේනේ. ඒත් අපි මෙතෙන්දි නලාවේ ශබ්දය ලකුණු කරන්න උත්සාහ කරොත් මේ නලාව ගමන් කරන්නේ මේ ස්පර්ශකයේ පැත්තට මෙහාට. VS කියලා. ඒතර ශබ්දය යන්නේ මේ පැත්තට. මෙහෙට. ඇත්තටම එතකොට මේක මේ ශබ්දය ගමන් කරන පැත්තයි ප්‍රභවය ගමන් කරන පැත්තයි එකිනෙකට ලම්බකයි වගේනේ පේන්නේ. ඒතර ඒ වෙලාවට ඩොප්ලර් ආචරණය යොදන්නේ නැහැ. මොකද මේ ප්‍රවේගයට මේ පැත්තට තියෙන ප්‍රවේගය බලපාන්නේ නැහැ. ඒක නිසා අර නිරීක්ෂකයාගේ හරි කෙලින් මෙන්න මේ වගේ තැනක නලාව තියෙනවා නම් එයාට නියම සංඛ්‍යාතය එනවා. මෙතෙන්දී. නමුත් මේ රවුම වෙන්න මේ උඩ මුදුනට ආවම මෙතෙන්ට ආවම මෙන්න මෙතන නලාව ඉන්නකොට ඒතර නලාව ගමන් කරන්නේ මේ පැත්තට. VS කියලා. අර පැත්තට ගමන් කරන්නේ. ශබ්දය එනවා නිරීක්ෂකයාගේ පැත්තට. එහෙනම් ශබ්දය මේ පැත්තට යනවා. එතකොට අපිට කියන්න පුළුවන් නිරීක්ෂකයා මෙතන ඉන්නවා නම් ශබ්දය මේ පැත්තට එනවා නම් අපිට කියන්න පුළුවන් අර ධ්වනි ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලනය වෙනවා කියලා. ධ්වනි ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලනය වෙන්නේ.
එහෙනම් ඒ වෙලාව අපි දන්නවා සංඛ්‍යාතය අඩුවෙන් ඇහෙන්නේ. එහෙනම් ඒ වෙලාව තමයි මේ උපරිම සහ අවම කියලානේ අහන්නේ. එහෙනම් ඒ වෙලාව තමයි මෙයාට අවම සංඛ්‍යාතය දැනෙනවා ඇත්තේ. අවම සංඛ්‍යාතය. ඊට පස්සේ නලාව මේ පාරෙන් ආයේ මෙතෙන්ට එනවනේ. මේ විස්කම්බයේ අනෙක් කෙළවරට එනකොට එතනින් ප්‍රවේගය දෙන්නේ පල්ලෙහාට. ඒතර එතන ආයෙමත් ලම්බකයිනේ. මෙතන ඉන්නකොට ප්‍රභවයේ ප්‍රවේගය මේ පැත්තට තියෙන්නේ. ශබ්දය යන්නේ මෙහාට. ඒතර ඒ දෙන ලම්බක නිසා ආයෙ එතෙන්ට ඩොප්ලාචරණයක් යෙදෙන්නේ නැහැ. එහෙමනම් එතෙන්දි නැවත නිරීක්ෂකයාට ඇහෙන්න ඕන නියම සංඛ්‍යාතය. ඒතර ආයෙ උපරිමය ඇහෙනවා ඇත්තේ මෙයා මෙන්න මෙතෙන්ට ආවා. පහළ කෙළවරේ. ඒතර මෙතන ඉන්නකොට බලන්න ශබ්දයත් එතකොට මේ පැත්තට යන්නේ. ප්‍රභවයත් මේ පැත්තට යන්නේ. මේ ශබ්දය. එතකොට මේ නිරීක්ෂකයාට තේරෙන්නේ මේ ප්‍රභවය නිරීක්ෂකයාගේ දෙසට එනවා කියලා. ඒතර අපි කලින් අර ගණිපු සමීකරණ ඔයාලා බලන්න. ඒවයි තේරෙනවා ප්‍රභවය නිරීක්ෂකයා දෙසට යනවා නම් අර තරංග පෙරමුණු වල පරතර අඩු වෙන නිසා සංඛ්‍යාතය වැඩිපුර තමයි දැනෙන්නේ. එහෙනම් මෙතන තමයි උපරිම සංඛ්‍යාතය තියෙන්නේ. මෙතන තමයි අවම සංඛ්‍යාතය තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ අවස්ථාවයි සලකලා තමයි සමීකරණේ ලියන්න ඕනේ. ඒතර ගණන හදන්න කලින් දරුවෝ මේ වගේ වෘත්තාකාර පෙතක ප්‍රභවයේ චලනය වෙනකොට උපරිම සංඛ්‍යාතය එන්නේ කොතනද? අවම සංඛ්‍යාතය එන්නේ කොතනද කියලා අවබෝධයක් අරන් ඉන්න ඕන. ඒතර මේ වගේ තැන්වලදී ඩොප්ලර් ආචරණය බලපාන්නේ නැහැ. ඒතකොට නියම සංඛ්‍යාතය යාට දැනෙනවා. මේ ප්‍රශ්නේ මම අහලා නැහැ දරුවන්ගෙන්. නමුත් මේ වගේ එකක් දීලා දරුවන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ නම් මේකේ සංඛ්‍යාතය, ඒ කියන්නේ නිරීක්ෂකයාට ලැබෙන සංඛ්‍යාතය කාලයත් එක්ක වෙනස් වෙන එක නිකන් ප්‍රස්තාරික ස්වරූපයක් ඇඳලා පෙන්නන්න. අන්න ඒ වගේ එකක් වුණත් අහන්න පුළුවන්. අපි දැන් ගණන හදමු. සංඛ්‍යාතය දීලා තියෙන 440යි කියලා නලාවේ සංඛ්‍යාතය. මේ අරේ 1.5යි. අපිට මේ ප්‍රභවය ගමන් කරන වේගය ඕනනේ. ඒතර ප්‍රභවය ගමන් කරන වේගය ගන්න වෙන්නේ v සමානයි r ඔමෙගා ලියලා. අර වෘත්තාකාර පෙතක ගමන් කරනකොට කෝණික ප්‍රවේගය ඔමෙගා නම් ප්‍රවේගය කියන්නේ v සමානයි r ඔමෙගානේ. ඒතර r කියන්නේ 1.5යි ඔමෙගා කියන්නේ 20යි. ඒතර අපිට ලියන්න පුළුවන් v සමානයි r ඔමෙගා ලියුවම මේ ප්‍රභවය ගමන් කරන වේගය 30යි. මේ දෙකට ආදේශ කරාම තත්පරයට මීටර් 30යි. ඒක අපි මුලින් හොයා ගන්න ඕන. මෙයා මේ පැත්තට 30ක වේගයෙන් යන්නේ. මෙතෙන්දී නම් නිරීක්ෂකයාගේ දෙසට එනවා 30ක වේගයෙන්. ඒතර ධනි වේගයක් 330යි කියලා තමයි දීලා තියෙන්නේ. අපි දැන් මේක තා පොඩ්ඩක් එහාට අරන් ගිහිලා අර වෙනම රූප සරහන් දෙක අඳිමු. රූප සරහන් දෙක අඳිමු. එතකොට අපිට පුළුවන් මේක ගණනය කිරීම කරන්න. දැන් මුල් අවස්ථාවේ මෙන්න මෙතන තමයි අර ප්‍රභවයේ ඉන්නේ. ධ්වනිය මේ පැත්තට එනවා 330න්. ප්‍රභවය යනවා මේ පැත්තට 30ක වේගයෙන්. දෙවැනි අවස්ථාවේ ප්‍රභවය මෙතන ඉන්නවා. ශබ්දය මේ පැත්තට ගමන් කරනවා 330ක වේගයෙන්. ප්‍රභවයත් මේ පැත්තට එනවා 30ක වේගයෙන්. දැන් මේ අවස්ථාව දෙකේනේ අපිට උපරිමවම සොයන්න කියන්නේ. මේ අවස්ථාව තමයි උපරිමය එන්නේ. අර අවස්ථාවේ තමයි අවමය වෙන්නේ. මොකද අතන ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතරනේ චලනය වෙන්නේ. ඒතර නිරීක්ෂකයා ඉන්නේ මේ පැත්තේ. ඒතර නිරීක්ෂකයා මේකේ නිශ්චලයි. ඒකින්ද අර සමීකරණයේ නිරීක්ෂකයාට ලැබෙන සංඛ්‍යාතය ලියනකොට අපි උඩ ලිව්වේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගයනේ. ඒක නිසා නිරීක්ෂකයාට සාපේක්ෂව ගන්නකොට මෙතන අමුතුවෙන් සාපේක්ෂ කරන්න දෙයක් නැහැ. නිරීක්ෂකයා කොහොමත් පොළොවේ නිශ්චලව ඉන්න නිසා කෙලින්ම ධනි වේගය ලියන්න තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් F අවම
F අවම එක. නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගය. නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගය v. ප්‍රභවයට සාපේක්ෂව ධනි වේගය. දැන් ප්‍රභවය අර පැත්තට යන්නේ. ඒතර එයා නවත්තන්න ඔයාලා අනිත් පැත්තට දාන්න ඕන vs එකක්. ඒතර අනිත් පැත්තට vs එකක් දානවා ඒක ධනියටත් දාන්න වෙනවා. මේක නවත්තන්න ඔයාලා මේ පැත්තට දාන්න ඕන vs එකක්. ඒතර ඒකම දාන්න ඕන මේ පැත්තටත්. ඒතර එන්නේ v ධන vs. v ධන vs. මේක වරක් f0. දැන් මේකට අගයන් ආදේශ කරන්න. v කියන්නේ 330 කියලා ගණනේ දීලා තිබුණා. මෙතනත් v කියන්නේ 330යි. 330යි මෙතනත් තව 30ක් තියෙනවනේ vs කියලා. ඒතර ඒක 360ක් වෙනවා. එහෙනම් අපිට එනවා 330යි මෙතන 360යි. මේක වැඩි කරන්න ඕන 440න්. අර ප්‍රභවයෙන් නිකුත් කරන ශබ්දයේ සංඛ්‍යාතය 440 කියලා තිබුණේ. ඒතර මේ බිඳුව මේකට කැපිලා යනවා. පොඩි සුළු කිරීමක් කරන්න පුළුවන්. මේක කැපෙනවා මෙතෙන්ට. මෙතන 3ෙන් සුළු කරන්න පුළුවන්. නැත්නම් 4ෙන් සුළු කරන්න පුළුවන්. කැමති එකෙන් සුළු කරන්න. දැන් 344න් වැඩි කරලා 36න් බෙදන්න තියෙනවා. මේක 4ෙන් සුළු කරොත් 11යි. මෙතන 9යි. ආයෙම සුළු කරන්න පුළුවන් 330 3ෙන් කපන්න පුළුවන් මේකත් එක්ක. මෙතන 3යි. මෙතන එනවා 1 බිඳුවක්. ඒතර 110 11න් වැඩි කරලා 3ෙන් බෙදන්න තියෙනවා. 110 11න් වැඩි කරලා 3ෙන් බෙදන්න. ඒතර දරුවන්ට ඒවි අගය බලන්න මේක සුළු කරලා ලියන්න පුළුවන් 403ක් වගේ එන්නේ. 403.3. ඔන්න වගේ උත්තරයක් එන්නේ. බලන්න අර සිද්ධාන්ත කොට තේරුණාද කියලා? මෙතන උපරිම සංඛ්‍යාතය ලැබුණේ කොයි වෙලාවේද? අවම සංඛ්‍යාතය ලැබුණේ කොයි වෙලාවද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒතර රවුමේ ගමන් කරනකොට අර උඩ මුදුනේ ඉන්නකොට එනවා අවමය, පහළින් කෙළවරේ ඉන්නකොට මේ පැත්තට උපරිම වෙනවා. මම මේක මේ පැත්තට චලනය වෙනවා කියලා ගත්ත නිසා. දරුවෙකුට ඕනම් පුළුවන් මේක ඔමෙගා කෝණික පෙවකින් අනිත් පැත්තට යනවා කියලා ගන්න. එහෙම වුණොත් අතන උපරිමය මෙතන අවමය. දැන් අපි හොයමු උපරිමය. ඒතර උපරිමය ගන්න වෙන්නේ පහළ කෙළවරෙන් ගමන් කරනකොට. ඒතර අපිට ලියන්න පුළුවන් F උපරිම කියන එක සමීකරණයේ ඉර උඩ ඉන්න නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගය. නිරීක්ෂකයා චලනය වෙන්නේ නැහනේ. ඒක v-මයි. ඉර යට ඉන්නේ ප්‍රභවයට සාපේක්ෂව ධනි වේගය. දැන් ප්‍රභවය මේ පැත්තට යන්නේ. මේ පැත්තට තමයි vs එකෙන් යන්නේ. ඒතර ඒක නවත්තන අනිත් පැත්තටනේ vs දාන්නේ. ඒතර ඒක ධනියටත් ඒ පැත්තටනේ දාන්නේ. ඒතර v ඍණ vs වෙනවා. v ඍණ vs. මේක වරක් f0. දැන් මෙහා 330යි මෙහා 330යි. මේක 30යිනේ. අඩු කරාම යටින් එන්නේ 300යි. ඒතර උඩ එන්නේ 330යි. යට එන්නේ 300යි. මෙතන 440යි. දැන් බිංදු දෙකම කැපෙනවානේ. එකක් මේකට කපලා අනිත් එක මේකට කපන්න පුළුවන්. දැන් 3ෙන් මේ 33 කපුවාම 11ක් එන්නේ. ඒතර 11 4ක් 44යි. 11 4ක් 44යි 48යි. 484යි. බලන්න. අවමය ලැබිලා තියෙන්නේ 403යි. මේක නියම සංඛ්‍යාතය 440යි. එයාට අවමය එන්නේ 403යි. එයාට උපරිම එනවා 484ක්. ඒකට ලොකු වෙනසක් එයාට
තේරිලා තියෙනවා මේ නලාව ශබ්ද කරනවා. සරසුලක් වගේ එකක් නෙමෙයි නිකන් නලාවක් අකණ්ඩවම ශබ්දේ නිකුත් කරන එකක්. අපි ඔළුව වටේ මෙහෙම කරකවම් ගියොත් ටිකක් ඈත ඉන්න කෙනෙකුට ඇහෙන වගේ දෙයක් තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. මේකේ පස්සාරේ මේකේ අහලා නැහැ. අපි ඒකත් නිකන් ඇඳලා බලමු. ඇඳොත් මේ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට 403 අවමයක් එන්න ඕන. 484 උපරිමයක් එන්න ඕන. අර වෙනසක් නැති වෙලාවේ 440ම හැන්න ඕන. ඒ පස්සාරයක් ඇඳොත් මේ වගේ තියෙනවා. බහුවර්ණයක වගේ එකක දරුවන්ගෙන් එහෙම අහන්න පුළුවන්. මේ පැත්තට සංඛ්‍යාතය කාලයත් එක්ක අහන්නත් පුළුවන්. නලාව කරකවන පටන් අරන් කාලයත් එක්ක. ඉතින් ආරම්භයේදී නලාව කොතරද හිටියේ කියලා ගණනේ කියලා තියෙයි. අපි මේ හරියෙන් අදිමු අර නියම සංඛ්‍යාතය. 440. එතකොට 440 නියම සංඛ්‍යාතය නම් අර මම ඉස්සෙල්ලා ඇඳ රූපතරානේ අර ප්‍රභවයේ ප්‍රවේගයයි නිරීක්ෂකයට යන ප්‍රවේගයයි ලම්බක වගේ තිබුණු තැන. ඊට පස්සේ මෙහෙම එක පැත්තකට කරකවනකොට සංඛ්‍යාතය අඩු වෙනවනේ 403 දක්වා. එහෙනම් මේ හරියට අඩු වෙනවා. 403ට අඩු වෙලා නැවත වැඩි වෙලා ඔන්න ඔය වගේ එකක් තමයි එන්නේ. මෙතන තමයි ඔය 403 වගේ යගේ තියෙන්නේ. මේ ආයිමත් මෙන්න මේ අගයට එනවා අර විස්කම්බේ අනිත් පැත්තට යනකොට. මෙතන එනකොට විස්කම්බේ අනෙක් කෙළවරේ ඉන්නේ. ඊට පස්සේ පහළ කෙළවරට එනකොට 484යි. ඒක මෙතන. ඊට පස්සේ ආය අර ආරාමක පීඨමට එනකොට 440ට එනවා. මෙන්න මෙතන. ඒතර මේ එක දෝලනයක් තමයි වගේ වෙන්නේ. මේක ඒ තරම් අමාරු නෑ. පොඩි සාපේක්ෂ ප්‍රවේගයක් හොයාගන්න දෙන. ඊට පස්සේ භාග සංඛ්‍යා සුළු කිරීමක් තියෙනවා. මේ කොටස මේ කරන්නේ අහලා මේ මම කාලයත් එක්ක ඇන්දේ කාලය තත්පර වලින් මේ කොටස ඔය ගණන නම් අහලා නැහැ අර අගයන් දෙක විතරයි අහලා තියෙන්නේ මම මේ වැඩිපුර තමයි මේ ටික කියලා දුන්නේ මේ ගණන බලන්න වවුලෙක් අර එයා ගමන් කරනකොට එයාගේ තටු ගැසීම මගින් එයා ශබ්දයක් නිකුත් කරනවලු ඒ ස්පන්දවල සංඛ්‍යාතය දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 5යි කියලා. ඒක වැඩි අගයක්. මේ වවුලා දැන් රාත්‍රියේදී පියාඹන්නේ. ඒතර එයාට මේ අචල බිත්තියක් දෙසට තමයි එයා ගමන් කරනවා කියන්නේ. ඒතර මෙයාගේ අර තටු සැලීමෙන් එන ධ්වනි ශබ්දය අර බිත්තියේ වැදිලා ඒකෙන් පරාවර්තන වෙනවනේ. ඒතර පරාවර්තන වෙලා සමහරට නැවතෙනකොට එයාටම අහන්න පුළුවන්. එයාටම අහන්න පුළුවන්. ඒතර ඒ සංඛ්‍යාතයේ වෙනස් නිසා ඒ සංඛ්‍යාත දෙකේ වෙනසක් එන එකෙන් එයා දැනගන්නවා මේක මේ ශබ්දය කොහෙන් හරි පරාවර්තනය වෙනවා කියලා. ඒ කියන්නේ එයාගේ ඉදිරියේ බාධකයක් තියෙනවා කියන එකෙන් කියන්නේ. අන්න ඒ වගේ ඒවායින් තමයි ඒගොල්ලෝ මේවා තේරුම් ගන්නව ඇත්තේ. ඒතර අචල බිත්තියක් දෙසට යනවලු 30ක වේගයෙන් බිත්තියේ ගැටෙන ධ්වනි තරංග වල සංඛ්‍යාතය සොයන කියලා තමයි කියන්නේ. බිත්තියේ ගැටිලා එතනින් පරාවර්තන වෙන එක තමයි සොයන්න කියලා කියන්නේ. දෙවෙනි කොටසේ අහනවා පරාවර්තනයෙන් ලැබෙන දෝංකාරය. ඒ ශබ්දේ නැවත එනවනේ යාගේ කනට. ඒක ශ්‍රවණය කරන සංඛ්‍යාතය මොකක්ද කියලා. පළවෙනි කොටසේ අහන්නේ බිත්තියට ලැබෙන එක. අපි හිතමු බිත්තියත් නිරීක්ෂකයෙක් කියලා. ඒතර බිත්තියට ලැබෙන එක. ඊට පස්සේ දෙවෙනි කොටසේ අහන්නේ බිත්තියෙන් පරාවර්තන වෙලා නැවත යාට ලැබෙන එක. ඒතර දරුවන්ට ඩොප්ලර් ආචරණය දෙවතාවක් යොදන්න වෙනවා. බිත්තියට ලැබෙන එක හොයාගන්න පුළුවන් පළවෙනි අතාවේ. ඒකෙන් පස්සේ නැවත එයාට ඇසෙන ශබ්දය හොයාගන්න දෝංකාරය හොයන්න. නැවත වතාවක් ඩොප්ලර් ආචරණය යොදන්න වෙනවා. අපි බලමු මේක ගණන හදන්න. ඒතර 4 වැඩි කිරීම 10 5යි සංඛ්‍යාතය. එයා ගමන් කරන වේගය 30යි. වායුගෝලයේ ධනි වේගය 340යි. සමහර ගණන් වල 340 දෙනවා, සමහර ඒවා 330 දෙනවා. ඒ ගණනේ හැටියට. අපි මේකට පොඩි රූප තරණයක් අඳිමු. ඒතර මෙතනත් අපි මේ වවුල නිකුත් කරන ශබ්දය කියලා කියන නිසා ඒ වවුල තමයි ප්‍රභවයේ විදිහට ගන්නෙ.
බිත්තිය තමයි නිරීක්ෂකයා විදිහට ගන්න. ඒතර මෙහෙම ප්‍රභවය තියෙනවා. එයා මේ පැත්තට ශබ්දයක් නිකුත් කරනවා. ඒක මේ පැත්තට එනවා v වේගෙන්. ප්‍රභවයත් ඉදිරියට එනවා. ප්‍රභවය වෙන වේගය 30යි. vs කියන එක 30යි. vs කියන එක 30යි. ධ්වනි වේගය 340යි. ඒක අපි මෙතන ආගේ ලිව්වේ නෑ. ගණන හදනකොට ආදේශ කරා. දැන් මෙහෙන් තියෙනවා බිත්තියක්. ඒතර බිත්තිය අචල නිසා අපිට මෙතන ගන්න වෙන්නේ නිරීක්ෂකයා නිශ්චලයි කියලා. නිශ්චල නිරීක්ෂකයේ දෙසට එනවා කියලානේ දැන් ගණන හදන්න වෙන්නේ. එහෙනම් අපි ලියමු. මෙයාට ලැබෙන සංඛ්‍යාතය අපි f1 කියලා ලියමු. ඒතර අපිට ලියන්න පුළුවන් f1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. නිරීක්ෂකයා දැන් බිත්තියනේ. ඒතර එයාට සාපේක්ෂව ධ්වනිය එන්නේ v වේගයෙන්. එහෙනම් v. යටින් ලියන්නේ ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. දැන් ප්‍රභවයත් එනවනේ vs වේගය මේ පැත්තට. ඒතර ඒක නවත්තන්න අපි අනිත් පැත්තට දානවනේ vs එකක්. ඒතර අනිත් පැත්තට vs එකක් දානවා. ඒක මෙයාටත් දාන්න ඕන ධ්වනියටත්. ඒතර එන්නේ ඒකත් අනිත් පැත්තට දැම්මම මෙතන එන්නේ v ඍණ vs. මේක වරක් f0. දැන් f0 කියලා කියන්නේ මේ 4 වැඩි කිරීම 10 5යි. ටිකක් ලොකු වගයක්. මෙයා 4 වැඩි කිරීම 10 5යි. v කියන්නේ ධ්වනි වේගය 340යි. මේ vs කියන්නේ 30යි. දැන් ආදේශ කරමු. මේක 340යි. මෙතන 340න් අඩු කරන්න ඕන 30ක්. 340න් 30ක් අඩු කරන්න ඕන. එතකොට එන්නේ 310යි. මෙතන වැඩි කරන්න ඕන 4 වැඩි කිරීම 10 5. 4 වැඩි කිරීම 10 5. මෙතන පොඩි සුළු කිරීමක් තියෙන. දැන් දරුවන්ට මේක සුළු කරන්න තමයි තියෙන්නේ. මේක ඉතින් මම දැන් මෙතන භෞතික විද්‍යාවක් නැහැනේ. විභාගයට නම් මේක ලඝු පොතලන් සුළු කරන්න ඕන. ගෙදරදී නම් ඉතින් අපිට කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලඝු පොත පාවිච්චි කරන්නත් දරුවෝ හුරු වෙලා තියෙන්න ඕන. මේක සුළු කරොත් අපිට ලැබෙනවා 4.9. තර 4 වැඩි කිරීම 10 5 තමයි තියෙන්නේ. හතර වැඩි කිරීම 10 5ක් තියෙන්නේ. මෙතන එන්නේ 4.3යි යන්නේ. අපිට ලැබෙන උත්තරේ 4.39යි හර්ට්ස්. එතකොට බලන්න මේ 4 වැඩි කිරීම 10 5 සංඛ්‍යාතයක් තියෙන. ඊට වඩා ටිකක් වැඩි අගයක් තමයි බිත්තියට දැනෙන්නේ. මොකද මේ ප්‍රභවයේ බිත්තිය දෙසට එනවනේ. ඒක නිසා. දැන් දෙවෙනි කොටස හදනකොට ප්‍රභවය කියලා ගන්න වෙන්නේ මෙයා. ප්‍රභවය කියලා ගන්න වෙන්නේ මේ බිත්තිය දැන්. ඇයි බිත්තිය වැදිලා පරාවර්තන වෙලානේ එන්නේ. ඒ නිසා බිත්තිය තමයි දැන් ප්‍රභවය. අර කලින් ප්‍රභවයේ විදිහට ගත්ත වවුලා තමයි දෙවෙනි අවස්ථාවේ නිරීක්ෂකයා. දෙවෙනි අවස්ථාවේ මෙයා තමයි නිරීක්ෂකයා. අපි ඒකට තව රූප සටහනක් අඳිමු. දැන් එදෙන මාරු වෙනවා. මුල් අවස්ථාවේ නිරීක්ෂකයා විදිහට ගත්තේ බිත්තිය. දැන් දෙවෙනි අවස්ථාවේ ප්‍රභවයේ විදිහට ගන්න වෙන්නේ බිත්තිය. එතකොට දැන් බිත්තියෙන් තමයි මේ ශබ්දය මේ පැත්තට ආයි පරාවර්තනය කරලා එවන්නේ. v වේගයෙන්. දැන් මෙයාගේ සංඛ්‍යාතේ f1යි. f නෙමෙයි දැන් සංඛ්‍යාතේ f1යි. එයා එවන සංඛ්‍යාත. මෙතන තමයි දැන් මේ වවුලා තමයි දැන් නිරීක්ෂකයා විදිහට අපිට පේන්නේ. එයා මේ පැත්තට එමින් හිටියා 30ක වේගයෙන්. එයා පියාසරගෙන වේගයෙන් ඒක දැන් 30යි. දැන් අපි මෙයාට ලැබෙන සංඛ්‍යාත f2 කියලා ලියමු. f2 කියලා. දැන් ආයෙමත් සමීකරණ ලිව්වම එන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය බෙදීම
ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. එහෙනම් අපිට එනවා F2 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. දැන් ධ්වනිය මෙහාට යනවා v වේගය. නිරීක්ෂකයා මෙහාට එනවා. ඒතර ඒක නවත්තන්න ඔයාලා 30ක් දාන්න ඕන අර පැත්තට. ඒ කියන්නේ VO එකක් අර පැත්තට දාන්න ඕන. ඒතර මේ පැත්තට දානවා නම් VO එකක්. මේ පැත්තට VO එකක් ලියනවා නම් ඒක මෙහාටත් ලියන්න ඕනනේ. එහෙනම් නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය කියලා කියන්නේ මේ දෙන්නගේ එකතුව. ඒතර V ධන V නෝට්. දැන් ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. දැන් ප්‍රභවය කියන්නේ බිත්තියනේ. එයා චලනය වෙන්නේ නැහැ. එහෙනම් එයාට සාපේක්ෂව ධ්වනි වේගය v මයි. හැබැයි දැන් මෙතන ලියන්න ඕනේ F නෝට් නෙමෙයි. මේ බිත්තියෙන් නිකුත් කරපු සංඛ්‍යාතය ඕන ලියන්න. F1. මම හිතන්නේ දැන් දරුවන්ට මේක ආදේශ කරලා පුළුවන් නිකම් උත්තරේ ගන්න. මේක දීලා තිබුණා 346 කියලා. මේක 346යි. මෙයා 30යිනේ. ඒතර එතන 370ක් එනවනේ. 370යි. මේක 340යි. මෙතෙන්ට ලියන්න ඕන අර කලින් ගනිපු උත්තරේ 4.39. 4.39 වැඩි කිරීම 10/5. මෙන්න මේක සොලු කරලා පුළුවන් දරුවන්ට මේක අගේ හොයාගන්න. දැන් ඊට වඩා ටික මෙතන බලන්න මේ 370 මෙතන 340 නේ ඉන්නේ. ඒතර මේක බෙදුවම එකට වඩා වැඩි. එකට වඩා වැඩි නිසා එකට වඩා වැඩි අගයකින් මේක වැඩි කරන්න වෙන්නේ. එතකොට මේ 4.39ටත් වඩා වැඩි උත්තරයක් තමයි දරුවන්ට ලැබෙන්නේ. ඒක මේ වගේ අගයක් සුළු කරලා බලන්න. F2 සමානයි 4.77 වැඩි 10/5. ඔන්න වගේ පිළිතුරක් ඊවි අගය සුළු කරලා දාන්න. මෙතන ඩොප්ලර් ආචරණයේ දෙවතාවක් යොදන්න උනා. ඇත්තටම අර මෝටර රථයක වේගය සොයා ගන්නකොට පොලිස් රාළහාමිලාත් ওই වැඩේ තමයි කරන්නේ. ඔය කොහේරි තැනක හැංගිලා ඉඳලා අර රේඩාර් එකක් එයා යවන්නේ. ඒතර රේඩාර් එකත් මේ වගේ සංඛ්‍යාතන ටික ලොකු ඒවානේ යවන්නේ. ඒවා ආලෝකයේ වේගයෙන් යන්නේ. ඒතර ඒක ගිහිලා ඉස්සරහට යන මෝටර රථයක වීදුරු වගේ එක වදිනවා. ඒතර වැදිලා පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙච්ච රේඩාර් එක නැවත ලැබෙනවා යාගේ අර ස්පීඩ් මීටර් එකට. ඒතර ඒ ලැබෙන සංඛ්‍යාතයයි එයා මුලින් යවූ සංඛ්‍යාතයයි ඒ දෙකේ වෙනසෙන් එයාට පුළුවන් මේ මෝටර රථය කියන්නේ මේ නිරීක්ෂකයානේ මුලින් එයා ගමන් කළ වේගය සොයන්නේ. ඒ වේගය තමයි එයාගේ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ. ඒතර එයා ඒක බලලා අපිට දඩකොලයක් නිකුත් කරනවා. ඕක තමයි මෙතන සරල සිද්ධාන්තය. මේ කරන බලන්න සංඛ්‍යාතය 440ක් වන සරසම සරසුල් දෙකක්. සරසුල් දෙකක් එකිනෙකට යම් පරතරයකින් තබා ඇත. ඒවා මැදේ ඉන්නවලු නිරීක්ෂකයෙක්. නිරීක්ෂකයා නිශ්චලව ඉන්නේ සරසුල් දෙක එකම පැත්තට යනවලු 30ක වේගයෙන්. ඔහු ශ්‍රවණය කරන නුගසුම් අහනවා. ඔහු ශ්‍රවණය කරන නුගසුම් සංඛ්‍යාව සොයනවා. අපි මීට කලින් පාඩමක ඉගෙන ගත්ත නුගසුම් කියලා කියන්නේ සංඛ්‍යා දෙකක වෙනස. දැන් එහෙනම් මේ නිරීක්ෂකයා මේ හරිය මැද ඉන්නවා. මේ පැත්තේ සරසුලක් තියෙනවා, මේ පැත්තේ සරසුලක් තියෙනවා. ඒතර සරසුල් දෙකම එකම පැත්තට යනවා. සරසුල් දෙකම එකම පැත්තට යනවා කියලා කියන්නේ මේ සරසුල මගේ පැත්තට එන්නේ. ඒ නිසා මට එයාගේ සංඛ්‍යාතය නියමාගයට වඩා වැඩිපුර දැනෙනවා. මේ පැත්තේ සරසුල අර පැත්තට යන නිසා මට අඩුවෙන් දැනෙන්නේ. මේක. එතකොට අර මෙහෙන් ලැබෙන සංඛ්‍යාතයයි අර පැත්තෙන් ලැබෙන සංඛ්‍යාතයයි වෙනසක් තියෙනවනේ. ඒ දෙකේ වෙනස තමයි නුගසුම් කියලා කියන්නේ. ඔහු ශ්‍රවණය කරන නුගසුම් සංඛ්‍යාතය කොපමණද කියලා අහන්න. අපි පොඩි රූප සටහනක් අඳිමු. වායුගෝලයේ ධ්වනි වේගය 340 කියලා තියෙනවා.
එතකොට නුගසුම් අහන නිසා අපි අර මේ පැත්තේ ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට එනකොට සංඛ්‍යාතය ලියනවනේ. නමුත් ඒක සුළු කරන්නේ නැහැ. මොකද ඒකේ උත්තරය අපෙන් අහලා නැහැනේ. ඒක සංකේතයෙන් ලියන්නේ. අනිත් එක්කනත් සංකේතයෙන් ලියන්නේ. ඊට පස්සේ අඩු කරනකොට නුගසුම් ගන්න. ඒකෙත් සංකේතයෙන්ම ලියලා අවසාන පිළිතුරට විතරක් මේ අගයන් ආදේශ කරනවා. 340යි මෙතන 30යි අතන 440යි. අපි රූප සරණක් අඳිමු. මේ වගේ නිරීක්ෂකයා ඉන්නවා ඇති මේ හරියේ. මෙහෙන් තියෙනවා එක සරසුලක්. එයා මේ පැත්තට එනවා. අනිත් සරසුල මේ පැත්තේ තියෙනවා. එයාත් මේ පැත්තට යනවා. ඒ යන වේගනේ දීලා තියෙන 30ක වේගෙන් කියලා. ඒතර මේවත් 30යි. දැන් මේ සරසුලෙන් කතා කරොත් අපිට කියන්න වෙන්නේ මෙයා නිරීක්ෂකයා දෙසට එනවා කියලා. ඒතර ශබ්දය මෙහෙම එනවා මේ පැත්තට. ඒක නිසා එයාට වැඩිපුර තමයි ඇහෙන්නේ. මෙයා ශබ්දය නම් මේ පැත්තට එන්නේ. ශබ්දය මේ පැත්තට එනවා විවේගයෙන්. නමුත් අර ප්‍රභවයේ විතර යනවනේ. ඒක නිසා මේ වෙලාවේ මෙයාට අඩුවෙන් තමයි ලැබෙන්නේ. අපි මේ වෙලාවේ සංඛ්‍යාතය F1 කියලා ලියමු. මේ වෙලාවේ F2 කියලා ලියමු. මම මේ F1 F2 කියන්නේ ඇහෙන සංඛ්‍යාත. දැන් අපි බලමු මේක හදන්න කොහොමද කියලා. මේක ලියුවොත් දරුවන්ට ලියන්න වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. එතකොට නිරීක්ෂකයා නිශ්චලයි. එහෙනම් ධ්වනිය එනවා v වේගයෙන්. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. ප්‍රභවයක් දැන් නිරීක්ෂකයාගේ දෙසට එනවනේ. එහෙනම් එයා නවත්තන්න අනිත් පැත්තට දාන්න ඕනේ. ඒතර ඒකට අනිත් පැත්තට දැම්මනම් මෙයාටත් දාන්න වෙන්නේ අනිත් පැත්තට. එහෙනම් v ඍණ vs. v ඍණ vs. මේක වරක් f0. මම මේකට අගයන් ආදේශ කළා සුළු කරන්නේ නැහැ දැම්මා. එහෙම එකක් ගන්නනේ අහලා නැති නිසා. දැන් මෙයාට අදමු. F2 එන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. ඉතින් නිරීක්ෂකයා නිශ්චලයිනේ මෙතන. ඒ නිසා ධ්වනි වේගය v. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. දැන් ප්‍රභවය මේ පැත්තට යන්නේ. ඒත් ඒක නවත්තන්න ඔයාලා අනිත් පැත්තට දාන්න ඕනේ vs එකක්. එහෙම නැත්නම් 30ක්. ඒත් අනිත් පැත්තට දැම්මම ඒකත් මෙතෙන්ටත් දාන්න ඕන ධ්වනියට. ඒත් මේ දෙක එකතු වෙනවා. ඒතර v ධන vs. මේක වරක් f0. දැන් මෙතන බලන්න ඉර යට තියෙන අඩු කිරීමක්. ඒතර යටින් අඩු කිරීමක් කියන්නේ යටින් කුඩා වෙනවනේ. යටින් කුඩා වුණාම උත්තරේ වැඩි වෙනවා. මෙතන යට එකතු කිරීමන්නේ තියෙන්නේ. ඒතර යටින් විශාල වෙනවනේ. ඒකද උත්තරේ අඩු වෙනවා. එහෙනම් දැන් නුගසුම් සංඛ්‍යාතය ගන්න. මේකෙන් මේක තමයි අඩු කරන්න ඕනේ. මේකෙන් මේක. නුගසුම්. අපිට ලියන්න පුළුවන් නුගසුම් සංඛ්‍යාතය. නුගසුම් සංඛ්‍යාතය. ඒක f සමානයි f1 ඍණ f2. ස්ථිරවමෙන් කවුද වැඩි කියලා දන්නවනම් තමයි මෙහෙම වැඩි එකෙන් අඩු කිරීම කියලා ලියන්න පුළුවන්. එහෙම නැති වුණොත් දරුවන්ට මේකේ මාපාංක දාන්න වෙනවා. ඒතර තව දත්තයක් ඕන වෙනවා වැඩි එකන කවුද කියලා හොයන්න. මේ ගාන නම් ඔයාලට මේව දිහා බැලුවාම පේනවනේ. යටින් අඩු කිරීම තියෙනවා නම් මෙයානේ වැඩි. ඒ නිසා ඒකෙන් මේක තමයි අඩු කරන්නේ. දැන් අඩු කරන්න ගියාමත් මෙතන v පොදුයි f0 පොදුයි. ඒවා දරුවන්ට පුළුවන් වරහණෙන් පිටත ලියන්න. එහෙමනම් එනවා අපිට ලියන්න පුළුවන්
F සමානයි මම අතනින් v කියන එකයි F not කියන එකයි පිටට ගන්නවා. එතනවා එක බෙදීම v ඍණ vs මේකෙන් අඩු කරන්න ඕන. එක බෙදීම v ධන vs. මෙතෙන්ට කුඩා පොදුනාකාර ගත්තා මේ v ධන vs මෙතෙන්ට එනවා. v ඍණ vs මෙතෙන්ට යනවා. ඒතර v ට v කැපිලා 2යි vs තමයි එන්නේ. ඇයි මේ vs එකයි මේ ඍණ vs එක මේ ඍණෙන් වැඩි වෙනවනේ. ඒතර ධන වෙනවා. එහෙනම් දරුවන්ට ලියන්න පුළුවන් v f not වැඩි කිරීම 2යි vs යටින් එනවා මේ දෙන්නගේ ගුණිතය. v ඍණ vs v ධන vs කියලානේ තියෙන්නේ. ඒතර ඒකට අපිට පුළුවන් වර්ග දෙකාන්තරය ලියන්න. ඒතර එන්නේ v වර්ග ඍණ vs වර්ග. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. දැන් මෙතනින් පස්සේ සුළු කරන්න ගියාම අපි මේවා නිකන් ප්‍රායෝගිකව හිතන්න ඕන. දැන් මේ v කියලා කියන්නේ වායුගෝලයේ ධනි වේගය. ඒක සාමාන්‍යයෙන් ගණනේ 330යි 340යි තමයි දෙන්නේ. ඒක ටිකක් ලොකු වගේක්. මේක. ඒතර ඒකේ වර්ගයක් නේ තියෙන්නේ. මෙතන 300 ගත්තත් 0.2යි වර්ග කරා 0.4ක් වෙනවනේ විශාල අගයක්. මෙතන තියෙන මේ අර ප්‍රභවය ගමන් කරන වේගය. ඒක තත්පරයට මීටර් 10යි 15යි ඒ වගේ අගයක් තියෙනවා. එතකොට මේකේ වර්ගයත් එක්ක සංසන්දනය කරාම මෙයා කුඩා අගයක්. මෙයා. ඒක නිසා අපි මේ වගේ වෙලාවට මේක ලියන්නේ නැහැ. ඒක බිඳුවයි කියලා ගන්නවා. අන්තරයක් තියෙනකොට මෙයාත් එක්ක සංසන්දනය කරාම මෙයා කුඩා කියලා හිතලා අතහැරලා දානවා. ඒක අපිට ගණිතයෙන් ලියන්න පුළුවන් මේ වගේ. v කියන එක හුඟක් විශාලයි vs ට වඩා. ඒක නිසා මම ලියනවා v වර්ග ඍණ vs වර්ග සමානයි කියලා v වර්ගයටම. අර කුඩා එක අතහැරලා දානවා. ඒතර මෙතන v වර්ගය ආවම දැන් තනි එකක් නැනේ v වර්ග කියලා. ඒතර ඒ එක v එකක් මේකට කැපෙනවා. එහෙනම් දරුවන්ට උත්තරේ එන්නේ 2යි v vs යටින් එනවා v වර්ගය. මෙතන තව f not තියෙනවා. 2යි vs f not v ඉන්නවා යටින් v වර්ගය ඉන්නවා මේක නැති වෙනවා. ඒතර මේන් එක v එකක් මේකට කැපෙනවා. දැන් දරුවන්ට තියෙන්නේ මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න තියෙනවා. මේ දෙකේ ඉලක්කමටයි vs ටයි v ටයි f not. නුගසුම්නේ අහන්නේ. නුගසුම් කියන්නේ සංඛ්‍යාත වෙනස. නුගසුම් කියලා කියන්නේ සංඛ්‍යාත වෙනස. ඒකේ සංඛ්‍යාතයක් තමයි එක තියෙන්නේ. තර දෙක වැඩි කිරීම vs කියන එක ආදේශ කරන්න ඕන. 30යි. මෙතන 340යි. මෙතන f not 440. මෙන්න මේක සුළු කරාම හරියි. බලන්න ඔකසුම් හෙව්වේ හැටි. නිරීක්ෂකයා දෙසරේට වැඩිපුර ඇහෙනවා නිරීක්ෂකයාගෙන් ඉවතට යනකොට අඩුවෙන් ඇහෙනවා. ඒ ටික සුළු කරන්න විතරයි තියෙන්නේ. අගේ සුළු කරලා බලන්න. 77ක් වගේ අගයක් එයි. දල වශයෙන් ඔය වගේ අගයක් එයි. 0.6ක්. මේ ගණන් නැවත හදන්න මෙන්න මේ වගේ වශයෙන් ගණන් හදනකොට අපි තේරුම් ගන්න ඕන. දැන් ඔයාලා මෙතන vs වර්ගයක් ලියලා ඒක සුළු කරත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේක 90000ක් විතර වෙනවනේ. 300 ගත්තත්. මේ ගණන බලන්න. නිශ්චල ප්‍රභවයක් තියෙන්නේ. ඒකෙන් සංඛ්‍යාතය 6.8යි කිලෝහර්ට්ස් වන ධ්වනි තරංගයක්
පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන වාහනයක් දෙසට එල්ල කරයි. වාහනයෙන් පරාවර්තන වන තරංගයේ සංඛ්‍යාතය සොයන්න. මේක අර රේඩාර් එකක් වෙන්නේ නැති. ලොකු සංඛ්‍යාතය තියෙන කිලෝහර්ට්ස් එකක් නේ තියෙන්නේ. එයින් එකක් එල්ල කරනවලු පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් කරන වාහනයකට. වාහනේ යන්නේ ප්‍රභවයෙන් ඉවතට. එහෙනම් අපි මේකට පොඩි රූප සටහනක් හදමු. ප්‍රභවය චලනය වෙන්නේ නැහැ. එයා නිශ්චලව ඉන්නේ මෙතන. එයාගේ සංඛ්‍යාත දෙතන 6.8 කිලෝහර්ට්ස් කියලා. ඒතර මේකෙන් දැන් මෙහෙම රේඩාර් එකක් මේ පැත්තට එනවා v වේගයෙන්. ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන මෝටර රථයක් වෙන්නේ නැති. ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන වාහනයක් දෙසට එල්ල කරනු ලැබේ. ඒකේ වේගය පැයට කිලෝමීටර් 72යි කියලා දීලා තියෙන්නේ. අපි දන්නවා SI එකකනේ පාවිච්චි කරන්න වෙන්නේ. ඒ නිසා මේක තත්පරයට මීටර කරලා සුළු කරගන්න ඕන. පැයට කිලෝමීටර් 72 කිව්වම 72 1000න් වැඩි කරලා 3600න් බෙදන්න ඕන. මෙහෙම සුළු කරන්නේ නැත්නම් නිකම්ම 18න් 5න් වැඩි කරන්න. 18න් 5න් වැඩි කරාම හරියි. මේ දෙන්නෙක් මෙතෙන්ට කැපෙනවා 36 2යි 20යි. එහෙනම් තත්පරයට මීටර 20ක වේගයෙන් ප්‍රභවයෙන් ඉවතට යනවා කියලා තමයි දැන් ගන්න වෙන්නේ. ඒතර මෙහා නිරීක්ෂකයා එයා මේ පැත්තට යනවා තත්පරයට මීටර 20ක වේගයෙන්. මේක අර නිරීක්ෂකයාගේ පිටුපසින් ප්‍රභවයේ චලනය වෙනවා කියන සිද්ධිය. දැන් මෙයාත් චලනය වෙනවා මෙයාත් චලනය වෙනවා. දැන් අපිට සමීකරණ ලියමු. සමීකරණ ලියුවොත් අපිට එනවා නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගය. දැන් නිරීක්ෂකයා නිශ්චල කරන්න වෙනවනේ. මේක v ඕනේ. ඒක නවත්තන්න අපි අනිත් පැත්තට තමයි දාන්නේ v එක. නෑ ඒක මෙතෙන්ටත් දාන්න මේ පැත්තට. ඒත් අපිට එන්නේ f1 සමානයි අපිට එන්නේ f1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගය. මේක නවත්තන්න මේ පැත්තට දැම්ම ඒක මෙහාටත් දැම්ම. ඒතර v ඍණ vs v ඍණ vo නිරීක්ෂකයාට vo කියලා නෙලියන්නේ. බෙදන්න ඕන ප්‍රභවයට සාපේක්ෂව. නිශ්චල ප්‍රභවයක් නිසා ඒකේ සාපේක්ෂ කරන්න දෙයක් නැහැ. ධනි වේගයේ v-මයි එන්නේ. මේක වරක් f0. ඒතර v කියන්නේ 340යි. එහෙමනම් මෙතන 340යි මෙතන 20යි. ඒතර 320යි. යටින් 340යි. f0 කියන්නේ කිලෝහර්ට්ස් 6.8යි. ඒක නම් කිලෝහර්ට්ස් වලින්ම ආදේශ කරත් කමක් නැහැ. මෙතන ඒක කැපෙනවනේ. මෙතන පුළුවන් කිලෝහර්ට්ස්ම ලියන්න. දැන් මේක සුළු කරාම අවසාන පිළිතුරත් වෙන කිලෝහර්ට්ස් වලින්ම එන්නේ. ඒතර මෙතන 320යි මෙතන 340යිනේ. ඒ කියන්නේ ඉර යට වැඩි. ඒතර මේක එකට වඩා අඩු සංඛ්‍යාවක් එන්නේ. එහෙනම් මේ උත්තරයට වඩා අඩු සංඛ්‍යාවක් තමයි අපිට එන්නේ. හය දශම 4ක් වගේ තමයි එන්නේ. කිලෝහර්ට්ස් වලින් තමයි එන්නේ. මම මේක හර්ට්ස් කරේ නෑ මොකද මෙතෙන්ට ඒගොල්ලෝ දීපු එකකෙම පාවිච්චි කරන්න පුළුවන් නේ අපිට. මොන ඔය වගේ තමයි හදන්නේ. අපි දැන් ගණන් කීපයක්ම සාකච්ඡා කරා මේ එක යොදලා අපි තව එක ගණනක් හදනවා. ඒකත් බලන්න. එතකොට දරුවන්ට මේක මේ සාපේක්ෂ ප්‍රවේගය යොදන්නේ කොහොමද කියලා අවබෝධයක් එයි. බලන්න මේ මවකකගේ කුසෙහි සිටින දරුවෙකුගේ හෘද ස්පන්දනය මැන ගැනීම සඳහා. ඒතර අපි අර ස්කෑන් එකක් එහෙම කරන්න ගියා මේවාගේ පරීක්ෂණ කරනවා. ඒතර වෛද්‍ය විද්‍යාවේ යොදාගෙන තියෙන්නේ මේ භෞතික විද්‍යාවේ ඉස්සර කාලේ හොයාගන්නපු සංසිද්ධීන්. දැන් මේ ඩොප්ලර් ආචරණය වගේ හොයාගෙන දැන් 1800 ගණන් වලනේ 1840 ගණන් වල. ඒතර අපිට
නිදහස ලැබුණෙත් අපේ රටේ 1948. ඒ කියන්නේ අපිට නිදහස ලැබෙන්නත් අවුරුදු 100කට විතර කලින් තමයි මේ සිද්ධාන්ත කොටස් හොයාගෙන තියෙන්නේ. නමුත් අපි ස්කෑන් මැෂින් වල වැඩ කරන ඒවා ඒ තරම් පරණ ඒවා නෙවෙයි. මේ මෑත කාලේ වෛද්‍ය විද්‍යාවේ දියුණු වීමනේ. ඒතර ඒවටත් මේවා විශාල වශයෙන් යොදාගෙන තියෙනවා. මේ අතරම ජීව විද්‍යාව ගන්න දරුවන්ටත් මේ උගන්වන්නේ. දරුවන්ට වෛද්‍යවරයෙක් වුණාට පස්සේ මේ වගේ මැෂින් එක වැඩ කරන්න වෙනවා. ඒතර ඒවයි තියෙන සිද්ධාන්ත අවබෝධ කරගන්න මේවා ගණනය කරගන්න හදිසිය ඕනුනොත් ඒවටත් එක තමයි මේවා උගන්වන්නේ. බලන්න හෘද ස්පන්දනය මනිනකොට දැන් සංඛ්‍යාතයේ 2 වැඩි කිරීම 10 6ක් වෙච්ච එකක් තමයි සංඥාවක් තමයි මෙයාගේ මේ කුස තුලට යවන්නේ. දරුවාගේ හදවතින් පරාවර්තනය වන්නා වූ තරංගයේ සංඛ්‍යාතය හා මුල් සංඛ්‍යාතය. දැන් මෙතන මේ දරුවාගේ හෘදේ වස්තුවත් කම්පණය වෙන නිසා එතකොට අර මෙහෙන් එවන සිග්නල් එක මේ කම්පණය වෙන වස්තුවක තමයි වදින්නේ. ඒක නිසා මෙතන දැන් නිරීක්ෂකයා කියන්නේ හෘදේ වස්තුව කියලානේ මුල් අවස්ථාවේ ගන්න වෙන්නේ. ඒතර එයා චලනය වෙන නිසා හෘදේ වස්තුව දැනෙන්නේ මේ සංඛ්‍යාතය නෙමෙයි. 2 වැඩි කිරීම 10 6 නෙමෙයි. වෙනින් එකක්. ඊට පස්සේ හදවතින් පරාවර්තනය වන්නා වූ තරංගයේ සංඛ්‍යාතය. ඒතර ඒකට වැදිලා නැවත පරාවර්තනය වෙන්නත් ඕනනේ. පරාවර්තනය වුණු සංඛ්‍යාතය මුල් සංඛ්‍යාතය. අර මුලින් එව් එකයි පරාවර්තනය වුණ එකයි. ඒ දෙන්නගේ සංඛ්‍යාතවල වෙනස එන්නේ මේ නුගසුම් හොයන්න. ඒතර ඒ නුගසුම් ගාන මැන්නම 600ක් කියලා ආවලු. සිරුරේ යදී පටක තුල දනි වේගය. දැන් මෙතන මේ සංඥාව ගමන් කරන්නේ වායුගෝලය හරහා නෙමෙයිනේ. ඒතර වෙනත් පටක හරහා ගමන් කරන නිසා තමයි ඒකෙදි වේගය දීලා තියෙන්නේ 1500යි කියලා. සාමාන්‍යයෙන් ඝන මාධ්‍ය වල ධනිය ගමන් කරනවා වායුගෝලය ගමන් කරනවට වඩා වේගෙන්. ඒක 1500යිලු. අර අපි පිටතින් ඉඳලා සංඥාවක් යවන නිසා ඒක අර ශරීරයේ ඇතුළට ඇතුල් කරන්නේ. ශරීරය ඇතුළට ඇතුල් වෙන්න ඕන නිසා තමයි අර මේ වගේ සංඥා යවන තැන්වලදී අපේ අර පොඩි ජෙල් එකක් වගේ එකක් ඇඟේ ගාන්නේ. ගාලා එතනින් තමයි අර නල ඒගොල්ලෝ සම්බන්ධ කරන්නේ. නැත්තම් සමමතු පිටින්ම පරාවර්තන වෙලා සංඥාව එළියට යන්න පුළුවන්. ඒකයි එහෙම කරන්නේ. අපි මේකටත් මේකේ කියන විදිහට නෙමෙයි අර ප්‍රභවේසා නිරීක්ෂකයා කියන සංකල්පය යොදලා පොඩි රූපතරණක් අඳින්න. ඒතර ප්‍රභවයෙන් එනවා 2 වැඩි කිරීම 10 6ක්. නුගසුන් තමයි 600 කියලා දීලා තියෙන්නේ. ධ්වනිය ගමන් කරන වේගය 1500යි. අර හෘදය ස්පන්දනය වෙන වේගය අපිට දීලා නැහැ. ඒක තමයි අපෙන් අහන්නේ. ඒතර මේ වගේ ඇත්තේ මෙතන ප්‍රභවයේ තියෙනවා. එයා මේ වගේ සංඥාවක් එවනවා මෙහාට. මෙතන ඉන්නවා ඒ හෘදේ වස්තුව කියන එක. මෙතන ඉන්නේ හෘදේ වස්තුව. දැන් එයා ප්‍රභවයේ දෙසර චලනය වුණොත් තමයි සංඛ්‍යාතේ වැඩිපුර දැනෙන්නේ. මෙයා ප්‍රභවයේ දෙසර චලනය වුණොත්. මෙයා ප්‍රභවයෙන් ඉවතර චලනය වුණොත් ප්‍රභවයෙන් නෙමෙයි එයාගේ සමතුලිත පිටුමෙන් ඉවතර චලනය වුණොත් එයාට අඩුවෙන් සංඛ්‍යාතය එන්නේ. අපි මේක මේ පැත්තට චලනය වෙනවා කියලා හොයමු. ඒතර මේක මේ පැත්තට චලනය වෙනවා නම් අපි ඒක දැන් VO කියලා තමයි ගන්න. දැන් මෙයානේ ප්‍රභවය. මෙයා තමයි මේ හෘදේ වස්තුව තමයි නිරීක්ෂකයා කියලා හිතන්න වෙන්නේ. ඒතර ධ්වනිය එනවා V වේගෙන්. V කියන්නේ 1500යි. දැන් අපිට අර අපි දන්න සුපුරුදු සූත්‍රය ලියන්න වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. එහෙම ලිව්වොත් අපිට එනවා F1 සමානයි. දැන් ධ්වනිය මෙහාට එන්නේ නිරීක්ෂකයාත් මේ පැත්තට චලනය වෙන්නේ. ඒක නවත්තන්න ඕනනේ. ඒක නවත්තන්න අනිත් පැත්තට V නෝට් එකක් දානවා. ඒක මෙතෙන්ටත් දාන්න වෙනවා. ඒතර V ධන V නෝට්. V ධන V නෝට්. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය ගන්නකොට එයා කොහොමද නිශ්චල වෙන්න නිසා ඒක නිකන් V තමයි එන්නේ. මේක වැඩි කරන්න ඕනේ F නෝට් වලින්.
මෙන්න පරාවර්තනය වුණු සංඛ්‍යාතය. දැන් මේ v කියලා කියන්නේ 1500යි. v not කියලා කියන්නේ මෙයා චලනය වෙන වේගය. ඒක තමයි අපෙන් අහන්නේ. ඒතර ඒක දන්නේ නැහැ. මේ v ටයිමත් 1500ක් දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ පරාවර්තනය වෙන තරංගයේ සංඛ්‍යාතය. මේක තියෙන නියමයක. දැන් නුගසුම්නේ ගන්න කියන්නේ. එහෙමනම් මේක බැලුවම දරුවන්ට පේනවා මේ අගේ වැඩිනේ මේ f0 වඩා. මෙතන එකට වඩා වැඩි අගයක් නේ තියෙන්නේ. ඒක නිසා අපි මේකෙන් අඩු කරමු f0. එතකොට එනවා නුගසුම් සංඛ්‍යාත. මෙතන ගණනේ හරියටම පැහැදිලි නෑ මේ මෙතනින් පරාවර්තන වෙලා එන එක මේ පැත්තෙන් කවුරුරේ ගන්නවද කියලා අපිට එහෙම කියලා නෑ. මෙතනින් පරාවර්තනය වෙන එකයි මුල් එකයි කියලා විතරයි කියලා තියෙන්නේ. ඒක නිසා අපි නුගසුම් ලියමු. නුගසුම් සංඛ්‍යාත එනවා නුගසුම් සංඛ්‍යාතය. එයා අපිට එන්නේ අපි එක ඩෙල්ටා f කියලා ලිව්වොත් දැන් f එක වැඩිනේ. ඒක නිසා f එකෙන් තමයි f0 අඩු කරන්නේ. f එක අඩු කිරීම f0. ඒතර f එක වෙනකොට මේක ලියන්න පුළුවන්. ඒතර මේකෙන් අඩු කරන්න ඕනේ f0. ඒතර f0 පොදුයිනේ. ඒතර දරුවන්ට ලියන්න පුළුවන් මේ ඩෙල්ටා f වෙනකොට ලියන්න පුළුවන් මම f0 කියන එක එකසරටම පිටට ගන්නවා. ඒතර මෙතන v ධන v0 යට v ඉන්නවා. v ධන v0 යට v මේකෙන් අඩු කරන්න තියෙනවා එකක්. ඒතර මේ v මෙතෙන්ට යනවනේ. මේ v මෙතන ගිහලා ඒ v ට මේ v කැපෙනවා. ඒතර ඉතුරු වෙන්නේ v0 යට v. එමුණ අපිට එන්නේ f0 වැඩි කිරීම v0 යට v. දැන් මෙතන තියෙන නුගසුම් සංඛ්‍යාතය. ඒතර ගණන කියනවනේ නුගසුම් සංඛ්‍යාතය 600යි කියලා. එහෙනම් මේ පැත්තට පුළුවන් දරුවන්ට 600ක් ආදේශ කරන්න. ඒතර දරුවන්ට එනවා මෙතනින් එනවා දරුවන්ට 600 සමානයි මේ v කියන්නේ 1500 කියලා දීලා තිබුණා. මේ v0 තමයි දන්නේ නැත්තේ. 600 සමානයි f0 වැඩි කිරීම v0 යටින් 1500. कारण f0 උත් දීලා තියෙන්නේ. මේ f0 මෙතනට ආදේශ කරලා මේ පැත්තට සුළු කරා. ඒතර v0 එයි. බලන්න f0 කියන්නේ කීයද කියලා. f0 කියන්නේ 2 වැඩි කිරීම 10 6යි. එමුණ අපිට උත්තරේ එන්නේ 600 වැඩි කිරීම 1500 බෙදන්න ඕන 2 වැඩි කිරීම 10 6. ඒතර මෙතන බිංදු 2යි බිංදු 2යි බිංදු 4යි. බිංදු 4ක් කැපෙනවා මෙතෙන්ට. ඒතර බිංදු 2ක් එනවා. කියන්නේ 100ක්. මේ දෙකෙන් මේකට කැපුණම 3යි. 3 15ක් 45යි. 45 100ෙන් බෙදාගෙන එන්නේ 0.45. මොනවා දරුවන්ට විවිධ ගණන් හැදෙන විදිය කියලා දුන්නා. මෙතන සාපේක්ෂ ප්‍රවේගය හොයාගන්න විදිය දන්නවනම් අර මුල් අර්ථ දැක්වීම මතක තියාගෙන ඉඳලා නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. ඒක ලියලා ආදේශ කරන්න විතරයි තිබුණේ. බලන්න මේ ගණන් වල අපි හැම එකේම ප්‍රවේගනේ සම්බන්ධ කරේ.
නිරීක්ෂකයයි ප්‍රභවයත් ඒ දෙන්න අතර තියෙන දුර මේකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒතර දුරත් එක්ක දුරෙන් සායත්තයි. අර ඒ දෙනක වේගය තමයි බලපාන්නේ. අර එක තැනක ආව අර වර්ග දෙක අන්තරයක් ලියනකොට ධ්වනි වේගයේ වගේ වර්ගයක් ආවා. ඒතර ඒ වගේ වෙලාවට අපි ප්‍රභවයේ වේගයේ වර්ගය නොසලකා හරිනවා කුඩාගයක් කියලා. මේවා ආලෝකය සම්බන්ධෙනුත් යොදන්න පුළුවන්. එහෙම වුණොත් මේ අර ශබ්දයේ ගමන් කරන වේගය අපි 330 340 කියලා ගත්ත තැන්වලට ආලෝකයේ ගමන් කරන වේගය c කියලා ලියන්න ඕන. ඒතර ඒක 3 වැඩි කිරීම 10 8ක් නේ. ඒ වගේ අගයක් ලියලා ඕන ගණන් හදාගන්න. අපි මේ මූලික ගණන් කරේ අපි තව මේකේ තවත් මේ ඩොප්ලාර් යොදන්න පුළුවන් මීට වඩා ටිකක් අමාරු ගණන් කීපයක් ඊළඟ දවසේදී සාකච්ඡා කරලා බලමු.